now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. භූමදාන සඳහා වූ නව මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා විද්වත් කමිටුව අද රැස් වෙයි. කොවිඩ් එන්නත ලබා දීමේදී තමන් ගැටලු රැසකට මුහුණ දෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි. අපිට පේන්න තියෙනවා පක්ෂ විපක්ෂ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ මැදිහත් වීම මත දේශපාලන තීන්දුවක් අරගෙන අවුරුදු 30ට වැඩි සියලුම දෙනා සඳහා එන්නත් ලබා දීමට කටයුතු කරමින් ඉන්නවා. ත්‍රිකුණාමලයේදී ලක්ෂ 38ක රන් බහණ්ඩ කොල්ලකෑ සැකකරුගේ නිවසේ තිබී ආයුධ සහ රන් බහණ්ඩ සොයාගැනේ. අධික වේගය නතර වූ තැන. ශ්‍රී ලංකාව සමග 2020 සටනට වසර දෙකකට පසු ක්‍රිස් ගේල්. ජනපති ගම සමග පිළිසඳරක් වැඩසටහනෙහි 12 වෙනි අදියර ත්‍රිකුණාමලය ගෝමරන් කඩවල අඩක්පනේ කිව්ලේකඩ විදුහල් භූමියේදී මේ වන විට පැවැත්වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. දුෂ්කර ගම්මානයක් වන ත්‍රිකුණාමලය ගොමරන් කඩවල ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි. කොටි ත්‍රස්තවාදීන්ගෙන් දැඩි ලෙස බැටකෑ ජනතාවක් තමයි මේ ගම්මාන අවටවල ඉන්නේ. ඉතින් මේ ජනතාව මේ කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ Tamanගේ ගම්බිම් අතහැර ගියා. ඊට පස්සේ මානුෂීය මෙහෙයුම අවසානයේදී ඒ ජනතාව යලි මේ ගම්මානයට ආවා, හඩම්පනේ ගම්මානයට ආවා. ඒ වගේම තමයි ගෝමරන් කඩවලට ආව. ඉතින් ඒ ජනතාව පිළිබඳව යටිතල පහසුකම් පිළිබඳව සොයා බලන ජනාධිපතිතුමන්ගේ නෙත ගැටුවා. ඉතින් ඒ නිසා තමයි මේ ගම්මානයේ මේ ජනපති ගම සමග පිළිසඳරක් වැඩසටහන පැවැත්වීමට ජනාධිපති ලේකම් කාර්යාලය නිලධාරීන් එක්ව තීරණය කරේ. ජනාධිපතිතුමා ගෝමරන් කඩවල අඩප්පනේ කිව්ලේකඩ විද්‍යාලයට පැමිණීමත් සමග වැඩසටහන ආරම්භ වුණා. ජනපති ගම සමග පිළිසඳරක් වැඩසටහනේ 12 වන අදියර සඳහා සහභාගී වූවටයි මෙලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්ලේකඩ විද්‍යාලයේ ක්‍රීඩාංගන පරිශ්‍රයට පැමිණෙන්නේ. ඉතින් මේ ගම්මානයේ සහ අවට ගම්මානවල ජනතාව සැදී පැහැදී සිටිනවා Tamanගේ ගැටලු ප්‍රශ්න ජනාධිපතිතුමන් හට ඉදිරිපත් කිරීම සඳහා. ජනතාවගේ ගැටලු වලට ජනාධිපතිතුමා අදාළ නිලධාරීන් සම්බන්ධ කරගෙන පිළිතුරු ලබා දුන්නා. තවත් පැය කිහිපයක් ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ ගම සමග පිළිසඳරක් වැඩසටහන පැවැත්වීමට නියමිතයි. ඉතින් අපි අද රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ගෙන ඒමට සූදානම්. ඊ.එම්. ප්‍රියන්ත සනත් ගමගේ සමගින් මම චන්දන පුස්සවල ගෝමරන් කඩවල කිව්ලේකඩ විද්‍යාල ක්‍රීඩාංගණයේ සිට. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊට එක්ව සිටියා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නව මහා පෙරහැර සැලකෙන්නේ අගනුවර පැරණිතම පෙරහැරක් ලෙසයි. දෙස් විදෙස් සැදැහැවතුන්ගේ අවධානය දෙනාගත් ගංගාරාම නව මහා පෙරහැර මෙවර වීථි සංචාරය කෙරුණේ 43 වැනි වතාවට වන අතර කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පෙරහැර පැවැත්වුණා. ගංගාරාම විහාරාධිපති කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී හිමියන් ප්‍රමුඛ පෙරහැර කමිටුව මෙවරත් පෙරහැර සංවිධානය කර තිබුණා. ඊයේ රාත්‍රියේ යෙදුණු සුබ මොහොතින් සදාහතුක කරඬුව මිගාර හස්තිරාජයා මත තැන්පත් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙවර පෙරහැරට අලියතුන් 30කට අධික සංඛ්‍යාවක් එක්කර තිබූ අතර උඩරට පහතරට සබරගමු සම්ප්‍රදායන් වලට අයත් නර්තනාංග වලින් පෙරහැර විචිත්‍රවත් වුණා.
ත්‍රිකුණාමල ස්වර්ණාභරණ කොල්ලයට සම්බන්ධ අයිස් මංජුගේ සොහොයුරාගේ නිවසේ තිබී ගිනිඅවි දෙකක් සහ ජීව අත්බෝම්බ දෙකක් සොයාගෙන තිබෙනවා. අදාළ කොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සමග සැකකරුවන් 8 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. ත්‍රිකුණාමලය නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් පසුගිය 8 වෙනිදා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කොල්ලකා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර මෙම කොල්ලේ ප්‍රධාන සැකකරු වන්නේ අයිස් මංජුගේ සොහොයුරායි. කොල්ලේස්වරණ මුහුදු මාර්ගයේ ඔස්සේ පැමිණ මෙම කොල්ලේ සිදු කර ඇති බව පොලිසිය පවසනවා. කොල්ල කනු ලැබූ ස්වර්ණාභරණ තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 38 ඉක්මවනවා. මෙහි ප්‍රධාන සැකකරු වන අයිස් මංජුගේ සොහොයුරා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී පිස්තෝල දෙකක් ජීව අත්බෝම්බ දෙකක් කොල්ල කන ලද ස්වර්ණාභරණ තොගෙන් කොටසක් සොයා ගැනීමට හැකි වුණා. ගොන්හේන පොලිස් විශේෂ කාර්යබලකා කඳවුරේ නිලධාරීන් රාගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අයිස් මද්‍රව්‍ය කෑම් 750ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරුගෙන් ලද තොරතුරු වලට අනුව දෙහිවල කොහුවල සහ කළුබෝවිල ප්‍රදේශවලද මද්‍රව්‍ය සොයා හදිස් වැටලීමක් සිදු කර තිබෙනවා. මෙම ප්‍රදේශවල නිවසක් පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 130ක් සොයා ගැනීමට හැකි වුණා. මෙම මද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මද්‍රව්‍ය සහ සැකකරුවන් මද්‍රව්‍ය නාශක කාර්යාංශයට බහර දුන් බවයි පොලිසිය පැවසුවේ. වද්දුව සුනාමි ජනපදයේ සිදු කළ වැටලීමකදී මද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු ඊට ඇබ්බැහි වූවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දින කිහිපයේදීම දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ හදිසි වැටලීම්වලදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 3871 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 18357 දෙනෙක් සහභාගී වුණා. ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක වුණු මෙම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 1430ක් ඕනෑ කරන සහ අවශ්‍ය කරන පුද්ගලයන් 562ක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 552ක් මත්පැන් වැරදි සම්බන්ධ පුද්ගලයන් 556ක් එවැගේම නීති විරෝධී ගිනිඅවි ළඟ තබා ගැනීම සහ පතරොම් ළඟ තබා ගැනීමට අදාළ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 16 දෙනෙක් සහ බීමත්වරේ පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 607 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. විවිධ වැරදි සඳහා අත්අඩංගුවටගත් අයත් සමග මුළු අත්අඩංගුවටගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 3871ක් පමණ වෙනවා. රථවාහන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ නඩු 6400ක් පමණ ලබා ගනු ලැබුවා. මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 82000 ඉක්මවමින් ඊයේ ආසාදිතයින් සංඛ්‍යාව 82430ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් 497 දෙනාත් සමගින් මේ අතර ආසාදිත මරණ සංඛ්‍යාව 464 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළ COVID-19 ආසාදිත මරණ පහම වයස අවුරුදු 60 ඉක්ම වූවන්. ඒ නවදගල පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්, නාරහෙන් පිට පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, මහනුවර පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ නවය පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකු සහ වේයන්ගොඩ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක්. වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව සමස්ත මරණ සංඛ්‍යාවෙන් 41ක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 61ත් 75ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන්. මේ අතර ආසාදිත මරණ ආදාහනයට මෙන්ම භූම දහනයටත් අවසර ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ පෙරේදා රාත්‍රියේයි. කෙසේ වෙතත් ආසාදිත මලසිරු භූම දානය කිරීම සඳහා මෙතෙක් සෞඛ්‍ය රෙගුලාසි ඉදිරිපත් කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් වන තාක්ෂණික කමිටුව අද රැස්වීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඉදිරි සතිය තුළදී එම රෙගුලාසි ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. එම රෙගුලාසි ලැබෙන තෙක් COVID-19 ආසාදිත මලසිරු භූම දහනය කිරීමට හැකියාවක් නොලැබෙන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. මේ වන විටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බෝවන රෝගීන්ගේ භූම දාන කටයුතු එහෙමත් නැත්නම් ආදාහන කටයුතු සම්බන්ධයෙන් දැනටමත් උපදෙස් නිකුත් කරලා තියෙනවා මීට කලින් මෙවැනි තත්ත්වයක් උද්ගත වුණොත් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව. ඒ උපදෙස් මේකටත් වළංගු වෙනවා. ඒ නිසා විශේෂ විධිවිධාන සකස් කරන තෙක් මේ නීතිය උනත් අපිට ඒ දීලා තියෙන උපදෙස් භාවිතා කරන්න පුළුවන්. හැබැයි මම දන්නවා මේ වන විට ඒ අවශ්‍ය කරන උපදෙස් ඒ සඳහාම විශේෂ වූ උපදෙස් මේ වන විට ඒ විද්වත් කමිටු විසින් සකස් කරලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත ලැබීමට කටයුතු කරගෙන යනවා. නැවත භූම දානය කිරීම සම්බන්ධව අපේ කිසිම විරෝධයක් නැහැ. අපි අහන්න කැමති මේ සම්බන්ධව ගත්ත විශේෂඥ කමිටුවේ වාර්තාව කොක්. ඒ සම්බන්ධව දීපු කමිටු වාර්තාව අපට ලබා දෙන්න ජනතාවට ඉදිරිපත් කරන්න වෛරස් පිළිබඳ විශේෂඥවරු ඒ වගේම භූගත ජල මට්ටම සහ ඒ සඳහා පරිසර
ඒ සම්බන්ධව අධ්‍යයනය කරන ඒ සම්බන්ධ විශේෂඥ වාර්තාවකින් මේ සම්බන්ධ නිගමනය කරේ. මේ සම්බන්ධව අගමැතිතුමා පත් කරපු සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කරපු නිගමන වාර්තාව ගත්තම අපට බයසක නැතුව ජීවත් වෙත හැකි. ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතින් 497 දෙනාගෙන් 10 දෙනෙකු විදේශගතව සිට දෙවයිනට පැමිණි පුද්ගලයින්. සෙසු ආසාදිතින් 487 දෙනාගෙන් 151 දෙනෙකුම වාර්තා වී ඇතේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 89 දෙනෙකු වාර්තා වුණා. කැකිරාව ලංකා විදුලි බල මණ්ඩල කාර්යාලයේ සේවකයින් 30 දෙනෙකුට COVID-19 ආසාදනය වේ තිබෙනවා. ඒ අතර ගැබිණි කාන්තාවක් දවනවා. සෞඛ්‍යංශ පැවසුවේ මොවුන් මයිලගස්සව ඔලුකරඳ සහ කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් 82430 දෙනාගෙන් 77625 දෙනෙකු සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතින් සංඛ්‍යාව 4341ක්. කොවිඩ් වර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත බස්නාහිර පළාත ඉලක්ක කරගනිමින් ප්‍රදේශ කිහිපයකම අදත් එන්නත් කෙරුණා. කෙසේ වෙතත් එන්නත් ලබා දීමේ ක්‍රමවේදයේ පවතින ගැටලු හේතුවෙන් Taman දුෂ්කරතාවයට පත් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. එවැනි ගැටලුවක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ප්‍රතිශක්තිය කෙරෙන එන්නත ලබා දීමේ කටයුතු වලින් ඉවත් වීමට ඊයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණයක් ගත අතර ඊයේ රාත්‍රී එම තීරණය අතහැර දැමීමට ඔවුන් පියවර ගත්තා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ එන්නත් ලබා දීමේ රාජකාරී අකණ්ඩව සිදු කළද ගැටලු රැසකට මුහුණ දීමට Tamanට සිදු ඇති බවයි. වසංගත රෝග විද්‍යාංශය සහ වසංගත රෝග පිළිබඳ උපදේශක සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දීලා තිබුණේ අවුරුදු 60ට වැඩි සියලුම දෙනා එන්නත් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ සම්පත් ඉල්ලලා. නමුත් අපිට පේන්න තියෙනවා පක්ෂ විපක්ෂ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ මැදිහත් වීම මත දේශපාලන තීන්දුවක් අරගෙන අවුරුදු 30ට වැඩි සියලුම දෙනා සඳහා එන්නත් ලබා දීමට කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කොළඹ මහනගර සභාවේ එන්නත් ලබා දීම සම්පූර්ණයෙන් වියවුල් තත්ත්වයට ඊයේ සහ දිනේ පත් වෙලා තියෙනවා. එන්නත් ලබා දෙන වයස් කාණ්ඩය වෙනස් කිරීම නිසා ඇතැම් 60ට වැඩි අයවලුන්ටත් එන්නත් ලබා දීමේ හැකියාව නැති වෙලා තියෙනවා. ඒ වගේම ඇතැම් එන්නත් මධ්‍යස්ථාන අවලංගු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ නිසා ශේෂ්ත්‍රයේ එන්නත් ලබා ගන්න මහ ජනතාව සහ නිලධාරීන් අතර යම් යම් ගැටුම් නිර්මාණය වෙමින් තියෙනවා. අවශ්‍ය කරන ප්‍රමුඛතාවය අනුව කොයි කාණ්ඩවලට එන්නත ලබා දෙන්නේ කියන එක විටින් විට අපි සමාලෝචනය කරනවා. මොකද මෙහිදී අපි වැදගත් වන්නේ එන්නත දීමෙන් මරණ අඩු කිරීම සහ සංකූලතා අඩු කිරීම, බෝවීම අඩු කරන එක. මේ දෙකම එකවර ඉෂ්ටකරන්න අමාරුයි. මේ දෙක සිද්ධ වන්නේ වයස්කාණ්ඩ දෙකක නිසා. මේ දෙක සමාන්තරව යෑම අත්‍යවශ්‍ය නිසා 30න් උඩ සියලු දෙනාටම මේක දීමට තමා කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. කෘෂි අපනයන කලාප සහ ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක උත්සවය අද පෙරවරුවේ හම්බන්තොටදී ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කෘෂි අපනයන කලාප සහ ගම්මාන නවයක් පිහිටුවීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක උත්සවය අද පෙරවරුවේ ආරම්භ වුණේ හම්බන්තොට ඓතිහාසික කසාගල රාජමහා විහාරස්ථානයේදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ වුණා. අද ඇරඹි මෙම කෘෂි අපනයන කලාප සහ ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහන යටතේ කසාගල රාජමහා විහාරස්ථානයේ පරිශ්‍රයේ අම පැල 2000ක් රෝපණය කිරීම සිදු වූ අතර පළමු පැලය රෝපණය කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්. මට මතකයි මේ ආණ්ඩුව පත් වෙලා නව කැබිනට්ටුව මණ්ඩලය දියුණුම් දීපු වෙලාව. එදා රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ විශේෂපතයට අයිති නම් කියනකොට ආම්ද්‍රෝනේ සමහරු hina වුණා. ටික දවසක් යනකම් දයාසිරි ජයසේකරට කිව්වේ බතික් ඇමති කියලා මොනවරගයි. ප්‍රසන්න රණවීර ඇමතිතුමාට කිව්වේ මැටි ඇමති කියලා. සමහර ඇමතිවරු මේ නම දැකලා අමාත්‍ය අරගන්නත් අදිමදි කරා. අපි මේ අමාත්‍යාංශ හඳුන්වන්නේ උබ්බඩ ඉරුගු කජු ගම්මිරිස් කුරුඳු කරාබු නැටි බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග සංවර්ධන අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති වශයෙන් කියලා. අපි මේ විදිහට බුලත් කජු බඩ ඉනුගු ආදී වශයෙන් අමාත්‍යාංශයකට අයිති කුඩා දේවල් පවා නම් කළේ මේ දේවල් වලට විශාල අවධානයක් රට තුල ලබා දීමේ අරමුණේ. මිත්‍රෝනි තමුන්වන්සලා දන්නවා 2005 මහින්ද චින්තනය කියලා ඉදිරිපත් කරනකොට බොහෝ දෙනාට ඒ නමට hina වුණා. නමුත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ යුද්ධය අවසන් කළා. රටේ සංවර්ධනය ඇති කරලා රට ගොඩනගනකොට hina වෙච්ච අය උත්තර නැතිලා බලාගෙන හිටියා. පාස්කෝ කොමිසන් සභා වාර්තාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. අපි දැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියනවා අපි නම් ඒ වාර්තාව පිළිගන්නේ කියලා. හැබැයි අපි මතක් කරන්න කැමති මේ කොමිසම දැම්මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නෙවෙයි. මේ කොමිසම දැම්මේ මෛත්‍රීපාල සිරිසේන
මාත්‍ය. ඉතින් හරියට දැන් මේ බෝම්බේ ගහලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමායි ගලවඩවත්තේ ඥානසාර හාමුදුරුවෝයි ඒ වගේම අර පොලිසියේ DIGලා පොලිස්පතිලා ආරක්ෂක ලේකම්ලා ගහපු වගේනේ දැන් මේකේ බැලුවම් පේන්නේ මේකේ මේවා ඒ නියම තොරතුරු නැහැ නේ නිසා තමයි අපි තීන්දුව කරේ මේක ප්‍රතික්ෂේප කරන්නේ. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳව චෝදනාවක් තියෙනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහත්තයා. ඒක හරිනේ. කලක අසමත් වුණානේ. හැබැයි ප්‍රහාරය සැලසුම් කරපු කෙනෙක් නෑ. ඊළඟට ඒ විතරක් නෙවෙයි මේක ඇතුලේ අගමැතිතුමත් නෑ. එයාට චෝදනාවක් නෑ. අගමැතිත් වළක්වන්න බැරි කෙනෙක් වෙන්න ඕනේ. සමත් මං කියන්නේ මොකද රයිල් මහත්තයන් දාස් වෙලා තියෙන්නේ. එතුමාත් එකතු වෙලා තමයි මේ උගුල ඇටෙව්වේ. මොකද ඔබතුමාලට මතකයිනේ මේ පාස්කු ප්‍රහාරයට පාර කපන්න මුලින්ම කටයුතු කරේ ත්‍රස්ත මර්ධන කොට්ටාසේ DIG නාලක සිල්වා මහත්තයාව එතනින් එළියට ඇදලා දාලා. ඒ එළියට ඇදලා දැම්මේ අර නාමල් කුමාර රංගනේ. නාමල් කුමාරට පඩි ගෙව්වේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඉතින් මේක මහා සැලසුමක්. ඒකට තමයි කොමිසමක් පත් කරේ. ඒ කොමිසම තුල දීලා තියෙන වාර්තාවයි එලි දක්වලා තියෙන්නේ. ඒක ඉතින් ඔවුන්ගේ කාර්යභාරයක් වෙනවා ප්‍රතික්ෂේප කිරීම හෝ වැළඳ ගැනීම. නමුත් ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න ඒක බාධාවක් නෙවෙයි. වැඩේ උණයින් පස්සේ අශ්වයා ගියාට පස්සේ ඉස්සාලේ වසා දැමීම පිළිබඳව කාරණා තමයි තියෙන්නේ. එහෙම නැතුව අශ්වයා ගියේ ඇයි? ඒකම නැත්තම් මේ බෝම්බ පිපිරෙව්වේ කවුද? ඒකට අනුබල දුන්නේ කවුද? සාරාන්ලට පඩි ගෙව්වේ කවුද? ඒ ඉතිහාසයේ මකපු වාර්තාවක් මේක. කමිෂන් සභාවේ තීරණය රටේ නීතියක්වත් නඩු තීන්දුවක්වත් නෙමෙයි. ඒ නිර්දේශ ප්‍රකාරව කටයුතු කිරීමේ වගකීම රජයට තියෙනවා. නිර්දේශ ප්‍රකාරව නඩු දමන්නේ නම් මේ පිළිබඳව නඩු දැමීම පිළිබඳව තීරණය ගැනීමේ අයිතිය තියෙන්නේ නීතිපතිවරයාට. පාසුක ප්‍රහාරය ගැන අපි දන්නවනේ. ඒ පිළිබඳව මේ මහා කෝටි ගණන් මුදල් වියදම් කරලා මේ සාකච්ඡා මේ සම්මතන පවත්වලා සෑහෙන කාලයක් අරගෙන මේ ඉදිරිපත් කළ වාර්තාව අංග සම්පූර්ණ නැහැ. ඇත්තටම කොමිසම් වාර්තාව තුළ මේක මෙහොපු මිනිහගේ නම නැති එක පිළිබඳව අපිට ලොකු ගැටුවක් තියෙනවා. ඇත්තටම ඒ නිසා මම පැහැදිලිව නැවත තවක් කියනවා. පාස්කු කොමිසම ඉන්කම්ප්ලීට්. ඒ කියන්නේ සම්පූර්ණ නැහැ, අසම්පූර්ණයි කියන එක තමයි කියන්න තියෙන්නේ. මේ පාස්කු ප්‍රහාර වාර්තාව නිසා යම්කිසි සිත් ඇවුලක් සමහර සංවිධානවලට වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව අපි ඒ පාස්කු ප්‍රහාරය සිද්ධ කරපු ඒ කමිටුවට අපගේ දැඩි විරෝධය අපි ප්‍රකාශ කරන්න ඕනේ ඒ කටයුත්ත කිරීම පිළිබඳව. මේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ ත්‍රස්තවාදී. ඒ ත්‍රස්තවාදීන් සඳහා උදව් කරපු කවුද? අනුබල දුන්නේ කවුද කියන එකයි අපි බලාගෙන හිටියේ. හැබැයි ඒකක් මේ කොමිසම් වාර්තාව තුළ ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ කොමිසම් වාර්තාව පිළිබඳව අපිට දැඩි අප්‍රසාදයක් තියෙනවා කියන එක අපි කියන්නේ. තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. මහනුවර උඩවෙල මාර්ගයේ වෑන් රථයක හා ත්‍රිරෝද රථයක ගමන්ගත් දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් හේතුවෙන් තරුණයෙකුට පහර දී දහවණේ වෙමින් තිබූ බස් රථයකට තල්ලු කර ඝාතනය කර තිබෙනවා. එම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් බීමතින් කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. දැන් රටම කෙටියෙන්. වගකීම් ප්‍රදේශයේ වසා දමා තිබූ තේකර්මන්ත ශාලාවක් ගල්වා ඉවත් කිරීමට යාමේදී වතුකම්කරුවන් සහ පාලනාධිකාරිය අතර නොසන්සුන්තාවයක් ඇති වී තිබෙනවා. වතුකම්කරුවන් පවසන්නේ රැකියා විරහිත තරුණ තරුණියන් උදෙසා එම ස්ථානයේ ස්වයං රැකියා මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙසයි. නොවුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද පැමිණ මේ පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාලනාධිකාරිය එම ඉවත් කිරීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගත්තා. වත්තුව තල්පිටිය ප්‍රදේශයේදී මෝටර රථයක් සහ යතුරු බැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුර සිදුවන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. සතියන්ත දීර්ඝ නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ නිරෝධායන උපදෙස්වලට අනුකූලව ත්‍රිපාදය කරුණා කිරීමට වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණමින් සිටින බව අප වාර්තාකරු පවසනවා. වන්දනාකරුවන්ගේ ගමන් පහසුව වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා දුම්රිය හා ළඟම බස් ඒකාබද්ධ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. 3FM ශ්‍රාවකින් වෙනුවෙන් දියත් කර තිබෙන 3FM බඩුමල්ලේ තවත් අදියරක් හික්කඩුව අවට ප්‍රදේශවලදී ක්‍රියාත්මක කෙරුණා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකේය සෞඛ්‍ය සේවය සඳහා සහයෝගය දක්වමින් LP ෆයිනන්ස් ආයතනය මගින් රුපියල් මිලියන 25ක් වටිනා වෙන්ටිලේටර් යන්ත්‍රයක් අපේක්ෂා රෝහල වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම අවස්ථාවට LP ෆයිනන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් ආදිහෙට්ටි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. නාරා ආයතනය මගින් හඳුනාගත් ස්ථාන 192ක දීවර අස්වැන්න වැඩි කිරීමේ අරමුණින් භාවිතය නිවත් කළ දුම්රිය මැදිරි බස්රථ සහ බෝට්ටු ගැඹුරු මුහුදේ තැන්පත් කිරීමේ දෙවැනි අදියර අද ගාල්ල වරාය භූමියෙන් ආරම්භ කෙරුණේ දීවර දෙපාර්තමේන්තුවේ සහ නාවික හමුදාවේ සහයෝගයෙන්. මේ අවස්ථාවට අමාත්‍ය කංචන විජේසේකර මහතාද පැමිණියා.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇති බවට චෝදනා එල්ල කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකුමසාරිස් මිෂෙල් බැචලේ පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවට අදාළව මානව හිමිකම් සැසියට ඉදිරිපත් කෙරුණු යෝජනාව පරාජය කිරීම සඳහා ඉන්දියාව සහ ජපානය යන රටවල සහයෝගය ඉතා වැදගත් බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා. ශ්‍රී ලංකාවට එරෙහිව මෙම වාර්තාව සම්බන්ධයෙන් නියෝජිත රටවල අදහස් විමසීමෙන් අනතුරුව එහි අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා තවත් සති කිහිපයක් ගත වනු ඇති බව වාර්තා වනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරය පසුගියදා ආරම්භ වුණේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී. එහිදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලි විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ චෝදනා ගොනු කරමින් පිටු 17කින් යුතු වාර්තාවක් සැසිවාරයට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් සමාජික රටවල් රැසක් අදහස් පළ කළා. මෙහිදී චීනය, රුසියාව, පාකිස්තානය ඇතුළු රටවල් බහුතරයක් මෙම වාර්තාවට එරෙහිව අදහස් පළ කළ අතර ඔවුන් අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකා රජයේ පාර්ශවය මෙම වාර්තාව සම්බන්ධයෙන් පළ කළ අදහස් වෙත අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවයි. එමෙන්ම මානව හිමිකම් සැසිවාරයේදී සභාගත කෙරුණු ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පරාජය කිරීමට නම් ඉන්දියාවේ සහ ජපානයේ සම්පූර්ණ සහයෝගය ලබා ගැනීමද අත්‍යවශ්‍ය කරුණක් බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. මේ දක්වා රටවල් 21ක් ආමන්ත්‍රණය කරා. ඒ රටවල් 21කින් මාවදී තමයි අභ්‍යන්තර කටයුතු වලට බලහත්කාරයෙන් මැදිහත් වෙන්න එපා. නමුත් ඒගේ මානව හිමිකම් දියුණු කරන්න උදව් කරන්න කියන එක. ඒ රටවල් 21කින් රටවල් 10ම සමාජික රටවල්. ඉතින් අපිට දැන් සහයෝගයක් තියෙන බව පේනවා. අපි කල යුත්තේ අපේ ජාතික සැලැස්ම මානව හිමිකම් ජාතික සැලැස්ම ඉදිරිපත් කළා මේ රටවල් දිනාගන්න එක. ඇත්තටම අපිට ඕන රට අපි තාම කළමනාකරණය කරගන්නේ නැහැ. අපිට ඕන රට තමයි ඉන්දියාව. අපිට ඕන රට තමයි ජපානය. ඒගොල්ලෝ නිහඬව බලාගෙන ඉන්නවා. නමුත් ඒගොල්ලෝ අපි විතරෙහි තරම්ම ලොකු පක්ෂපාතීත්වයක් නැහැ තාම. ඒගොල්ලෝ නිහඬ වුණොත් ඕස්ට්‍රේලියාවත් නිහඬ වුණොත් අපිට අවාසිදායක වෙන්න පුළුවන්. මිෂෙල් බැච්ලේගේ වාර්තාව යම් විදිහකට සංශෝධනය වීමක් වෙන්න පුළුවන් කියලා අපිට පේනවා. ඒ කොහොම වුණත් මූලික රටවල් පහගෙන යෝජනාව දෙස අපි විමසිලිමත්ව ඉන්න ඕනේ පරාජය කිරීම සඳහා. ලයිව් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. ඔබට සුබ දවසක්.